ඔබ නැවතත් සිකුරාදා පියුම් විලත් එක්ක සමහර වෙලාවට හුඟක් තැන්වලදී ගීතයක් අහලා ටිකක් අපේ මනස සැහැල්ලු කරගන්න අපිට පුළුවන්කමක් තියෙනවා නම් හුඟක් වෙලාවට අපි මොන ප්‍රශ්නේ මොන කරදරේ හිටියත් ගීතයක් අහලා අපේ මනස ශක්තිමත් කරගන්න මනස සැහැල්ලු කරගන්න බොහෝ විට පුරුදු වෙලා ඉන්නෝ නේද? දැන් අපි ලස්සන ගීතයකට අහලා ආපු නිසාම සහ ඒක විඳින ගමන් ඔබට අහන්න බලන්න දෙකමත් පුළුවන්කම ලැබුණා. ඒ සියල්ලත් එක්කම මේ ගීතයට ඒ විදිහට කතා කරනකොට වගේම මනසේ සැහැල්ලුව කියන දේ බොහෝ තැන්වලදී අපිට බොහොම වැදගත් වෙනවා. අපි හැම වෙලාවකම ඉන්නේ දුවන ගමන්. එහෙම නැත්නම් දුවන ජීවිත අපේ තියෙන්නේ. දුවන ජීවිත අපේ තියෙනකොට මේ අපි හැමෝටම දුවන්න සිද්ධ වෙලා තියෙනකොට හැබැයි මේ හැම දෙයකටම මානසික සහනය කියන දේ අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. අපි හැමෝම පීඩණයෙන් ජීවත් වෙනකොට කොතන හරි සුවයක් තියෙනවා නම් අපි ඒ සුවය හොයාගෙන යන තැන් ඕන තරම් තියෙනව නේද? හරි. අද අපි කතා කරමු කොහොමද මේ මානසික රෝගයක් හඳුනාගන්නේ? ඒ වගේම ඔබට මට අපේ ආදරණීයන්ට මේක තියෙන බව අඳුනා ගැනීම සහ ඒ අතරින් කොහොමද අපි විසඳුමක් ලබා ගන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් අද අපි ඔබව දැනුවත් කරන්න සූදානම්ින් ඉන්නවා. බොහෝ දේවල් කතා කරන්න තියෙනවා, බොහෝ දේවල් පිළිබඳව ඔබට කියන්න තියෙනවා. එහෙනම් මේ සූදානම් වෙන ප්‍රවේශයක් ලබා ගන්න නිරෝගී සුව විශේෂාංගය. අද මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට අපත් සමග සම්බන්ධ වෙනවා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ ලේකකාධිකාරී වෛද්‍ය මනෝවෛද්‍ය චරිත් කොඩිතුවක්ක වෛද්‍යතුමා ආයුබෝවන්. සුබ දැසන. සුබ දැසන. හරි. සුබයි කියලා ආරම්භ කරන බොහෝ තැන්වලදී අසුබ වෙන තැන් ඕනෑතරම් අපිට ජීවිතේ මුණ ගැහෙනවා. සාමාන්‍යයෙන් අපිට කැස්සක් හෙම්බිරිස්සාවක් එහෙම නැත්නම් සමහර විට අපි හිතමු අපිට පිටතින් පේන රෝගී තත්වයක් ඕනෑතරම් හඳුනා ගන්න පුළුවන් රෝග ලක්ෂණ නිසා. හැබැයි මානසික රෝගයක් හඳුනා ගැනීම ඒ තරම් පිටතින් අපිට එකපාරට හොයාගන්න බෑ. හැබැයි මානසික රෝගී තත්වයන් නැතිවන බොහෝ උදවිය ඕනෑතරම් ඉන්නෝ. කතා කරන මොහොතේදී මමත් ඒ වගේම මේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂක හිතවතුන් ඇතුළු සියලුම දෙනාට මේ මොහොත තුලත් මානසිකව ගැටලු ඇති වෙන තැන් ඕනෑතරම් තියෙනවා. මනස එක්ක සටන් කරන තැන් ඕනෑතරම් වෛද්‍යතුමනි මුණ ගැහෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපි ප්‍රවේශයක් විදිහට ලබා ගමු. මෙහෙම අර රෝගී තත්වයක් නිශ්චිතවම හඳුනා ගන්න බැරි අවස්ථා තමයි මේ මානසික රෝගේ තියෙන්නේ. අපි ඉතින්ම කතා බහ ආරම්භ කරමු. ඔව් හොඳයි. මම හිතන්නේ ජයනි ඔබ හොඳ ආරම්භයක් ගත්තේ. ඔබ කිව්වා වගේ ඇත්තටම අපිට මේ කැස්ස හෙම්බිරිස්සාව උණක් මේ වගේ අපි කියන කායික රෝග මේවා අපිට හඳුනා ගන්න පුළුවන්. හඳුනා ගන්න පහසුයි. මොකද අපිට රෝග ලක්ෂණ හඳුනා ගැනීම පහසුයි. ඒවා පිටතට පේනවා. දැන් මනස කිව්වොත් අපි මානසික රෝගයක් කියලා කිව්වොත් කොහොමද මේක හඳුනා ගන්නේ? දැන් මෙතනදී ඇත්තටම අපිට බලන්න වෙනවා මේ මනස කියන දේ අපි මනසේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියන එක හඳුනා ගන්න ඕනේ. මොකද දැන් කායික රෝග වගේම අපි ගත්තොත් අපි දැන් හෘද වස්තුව ක්‍රියාකාරීත්වය අඩපඩ වෙනවා. ඒ වගේම එතකොට එහෙම තත්ත්වයක් හින්දා අපි කියනවා හෘද රෝගයක් ඇති වෙනවා කියලා. ඉතින් ඒ වගේම තමයි මානසික අසනීපයක් ගත්තොත් මනසේ ක්‍රියාකාරීත්වයේ යම්කිසි ගැටලුවක්. ඒතකොට දැන් මනසේ ක්‍රියාකාරීත්වය කිව්වම අපිට ඒක ප්‍රධාන ආකාර තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි දැන් අපේ සිතුවිලි සම්බන්ධව. දැන් සිතුවිලි කියන්නේ එතකොට දැන් අපිට හිතෙන දේවල් ඒ වගේම දැන් අපි විවිධ සැලසුම් කරනවා. දැන් අපි දවසේ පටන් ගත්තම රැකියාවක් කරන කෙනෙක් නම් එතකොට රැකියා ස්ථානයට යන්න ඕනේ. ඊට පස්සේ රැකියාව කරන්න ඕනේ. ඒ සඳහා අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම යම් සමහර වෙලාවට ජීවිතේ යම් අපිට තීරණ ගන්න සිද්ධ වෙනවා. එතකොට මේවා අපේ සිතුවිලි හා සම්බන්ධ දේවල්. කාර්යබහුලයිනේ අපි හැමෝම. ඔව්. අපි මේ විශේෂයෙන්ම කාර්යබහුලයි. එතකොට අපිට තියෙන ඉලක්ක වැඩි. ඔව්. ඉතින් එතකොට අපිට හොඳ මානසික ඒකාග්‍රතාවයක් කියලා අපි කියනවා. ඉතින් මේ වගේ මානසික කියන වචනේ භාවිතා වෙනවා අපේ සිතුවිලි සම්බන්ධයෙන් ක්‍රියා කරන. ඒ වගේමයි අපිට හැඟීම් දැනීම් දැනෙනවා. එතකොට අපිට දුක, සතුට, තරහ, වේදනා මේ වගේ හැඟීම් දැනීම් ඒක තව පැත්තක්. ඒක මනසේ තව ක්‍රියාකාරීත්වයක්. එතකොට අපිට මේ හැඟීම් දැනෙන එකේ වෙනසක්. අපි හිතමු දැන් දුක කියන එක අපිට දිගටම දැනෙනවා නම් එක දිගටම ඒකෙන් ගොඩ එන්න බැරි තත්ත්වෙට දෙනවා නම් එතකොට ඒක එක පැත්තක් මනසේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙන්න පුළුවන්. අනිත් එක තමයි අපිට හඳුනා ගන්න පුළුවන් අපේ චර්යාමය වශයෙන්. ඒ කියන්නේ දැන් අපේ නිින්ද ඒ වගේම අපිට කැම රුචිය දැන් නිින්ද කියලා ගත්තොත් ඒක ගොඩක් මානසික රෝගවල තියෙන පුළුවන් පොදු
ලක්ෂණයක්. ඉතින් මේ වගේ අපි හිතමු අපි සමාජ සම්බන්ධතා අපි අනිත් අයත් එක්ක කතා බහ කිරීම මේ වගේ දේවල් වල වෙනසක් තියෙනවා නම් එතෙන්දී අපි හඳුනා ගන්නවා මානසික රෝගයක් කියලා. ඉතින් මෙතෙන්දී අපි කියනවා මේ දැන් මේ දේවල් වල උච්චාවචනයන් ඔබට මට අපි හැමෝටම මේවා සාමාන්‍ය දෙයක්. වෙන්වෙන්ම පිහිටන්න පුළුවන්. වෙන්වෙන්ම පිහිටන්න පුළුවන්. දැන් මෙතෙන්දී අපි කියන්නේ විශේෂ කියන්නේ සැලකිය යුතු වෙනසක්. ඒ වගේම මේ වෙනස හින්දා අපේ එදිනෙදා ජීවිතේට අපේ සාමාන්‍ය ජීවිතේ ගත කරගන්න බැරි විදියට බාධාවක් තියෙනවා නම් මෙන්න මෙතෙන්දී අපි ඒක රෝගී තත්වයක් විදියට හඳුනා ගන්නවා. හොඳයි. ඉතින් මානසික රෝගී තත්වයන් කොහොමද හඳුනාගන්නේ? මේට තියෙන විසඳුම් මොනවද? ඒ වගේම අපි වෛද්‍යවරයෙක් හමු වෙන්න එහෙම නැත්නම් මානසික උපදේශකවරයෙක් හමු වෙන්න යන්නට ඕනේ කොහොමද කියන කාරණේ දැන කියා ගන්න සහ මේ මට්ටමකද අපි ඉන්නේ කියන කාරණේ පිළිබඳව අද අපි ඔබව දැනුවත් කරන්න සූදානම් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි කතා කරන්න දුරකථන අංකේ විවෘත වෙලා තියෙනවා 0115 299 දුරකථන අංකයට කතා කරන්න තොරතුරු දැනගන්න වගේම ඔබට ඇති වෙලා තියෙන ගැටලු වලට මානසික ගැටලු වලට තොරතුරු එකතු කරන්න වෛද්‍යතුමන් සූදානම් ඉන්නවා. ඒවට විසඳුම් දෙන්න සූදානම් කියන කාරණාත් මතක් කරන්න ඕනේ. හොඳයි. දැන් අර ඔබතුමා සඳහන් කරපු දෙයක් තමයි මේ මානසික රෝගයන් ඇති වෙනකොට විවිධ පුද්ගලයන්ගේ විවිධ චර්යාමය වශයෙන් වෙනස්කම් දකින්න ලැබෙනවා කියලා. අපි දකින කාරණාවක් තමයි අපි අහලා තියෙනවා සහ දැකලා තියෙන දෙයක් වැඩිපුරම hina වෙලා සතුටින් ඉන්න මිනිස්සුන්ගේ හිතවලත් මානසික ව්‍යාකූලතාවයන් තියෙන්න පුළුවන්. දුක හංගගෙන ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඊට පස්සේ අපි දකිනවා සමාජයෙන් පැත්තකට වෙලා ඉන්න උත්සාහ කරන උදවිය ඕනෑ තරම් තියෙනවා. සමාජයට එන්නේ නැහැ. ඒ වගේම හුඟක් වෙලාවල් වලදී අපිට තරහ යන අවස්ථාවන් තියෙනවා. කතා කරන්න ගත්තත් තරහ යනවා. ඔන්න වගේ අවස්ථා ඕනෑ තරම් තියෙනවනේ නේද? ඒ නිසා මේ සියල්ලම එකට එකතු කරගෙන අපි කොහොමද මේ දේ හඳුනගන්නේ? ඇත්තටම දැන් මානසික ඔන්න ඔය කාරණාවට යන්න කලින් අර දුරකථන අංකය අපි සඳහන් කළා නේ නිසා ඒ දුරකථන අංකය වෙනුවෙන් දුරකථන අවතුමක් ඇවිල්ලා තියෙනවා. හසිනි මහත්මිය ආයිබෝන් සුබදස්සනක්. සුබදස්සනකයි බෝවන්. හරි ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා වෛද්‍යතුමාට. වෛද්‍යතුමාට මේ මගේ ගැටලුව කියන්නේ මගේ දුරේ ඉන්නවා එයාට අධික කෝපේ තියෙනවා වියරුව තියෙනවා ක්‍රියාශීලී නෑ හරි කම්මැලි වැඩක් කරන්නෙම නෑ වැඩට ගිහිල්ලා ඉන්න දාගන්න එකමයි කරන්නේ. දැනට දෙහිතුක් ගන්නවා එයාගේ අර මොලේ රසායනික සංයෝගයේ වෙනසක් තියෙනවා කියලා ලිතියම් වගේ දැන් බෙහෙත් අවුරුදු 15ක් විතර ගන්නවා IDH හොස්පිටල් එකේ නැවතිලා ඉඳලා ඒකට පොඩ්ඩක්වත් අඩුවක් නැහැ පොඩි දෙයකට තරහ යනවා බඩු මුට්ටු පොලේ ගහනවා හරි ඔන්න ගැටලුවක් ඇති වෙලා තියෙනවා. අපි දැන් කතා කරමින් හිටපු ගැටලුවම තමයි මේ තියෙන්නේ. අපි ඒ නිසා ඒකට පිළිතුරක් ලබා දෙන ගමන්ම දුරකථන මතුවෙන පිළිතුරටත් යමු. ඔව් ඒක තමයි දැන් අපි කතා කරගෙන හිටියේ දැන් කොහොමද මේ මානසික අසනීපයක් හඳුනාගන්නේ පවුලේ අනිත් කට්ටිය සමීප අය කොහොමද හඳුනාගන්නේ කියන කාරණේ. ඇත්තටම දැන් අර දුරකථන ඇමතුමේ විමසුවා වගේම දැන් අපිට අධික ලෙස කෝපය ඒක එක ප්‍රධාන රෝග ලක්ෂණයක්. එතකොට දැන් එතකොට කෝපයත් සමග දැන් අපි ඕන කෙනෙක්ට තරහ යනවා. යම් යම් දේවල් වල තරහ යනවා. නමුත් සාමාන්‍යයෙන් එයාගේ සාමාන්‍යයෙන් ස්වභාවයට වඩා වෙනස් වූ තත්වයක් තියෙනකොට අපිට මේක මානසික රෝගයක රෝගී ලක්ෂණයක් විදියට හඳුනා ගන්න පුළුවන්. දැන් එතනදී අපි බලන්න ඕන දැන් මේ පුද්ගලයාගේ ස්වභාවය. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් ඉන්නවා සමහර ලා ටිකක් තරහ යන සුළු කෙනෙක් ඉන්නවා. ඒ වගේම සාමාන්‍යයෙන් බොහොම අඩුවෙන් තරහ ගන්න තරහ පෙන්නන අය ඉන්න පුළුවන්. ඉතින් දැන් සමහර රෝගී තත්ත්වයන් දැන් අපි කියනවා සමහරලාට විෂාද්‍ය රෝගී තත්ත්වයේදී එහෙමත් නැත්නම් අපි කියනවා බයිපෝලර් නැත්නම් ද්විද්‍රව උන්මාදය එතකොට ඒකේ මේනියා තත්ත්වයට යද්දී සමහරට වෙනදට වඩා තරහ යන ස්වභාවය වැඩි විදියට පෙන්눔 කරන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ රෝගවල ඒ තත්ත්වය දකින්න පුළුවන්. ඉතින් දැන් මෙතනදී ඇත්තටම හඳුනා ගන්න එක වැදගත් වෙන්නේ අර මේ මුලින්ම එහෙම වෙනසක් දැක්කහම ඔබට ඔබගේ පවුලේ කෙනෙක්ට මෙහෙම ස්වභාවය වෙනසක් තියෙනවා නම් ඒ අවස්ථාවේදී මේක හඳුනා ගැනීම වැදගත්. මොකද දැන් ඕනෑම රෝගයක් වගේම අපි දන්නවා ඕනෑම ශාරීරික රෝගයක් කල් ගත වෙන්න එහි සංකූලතාව වැඩි වෙනවා. එතකොට රෝගය උත්සන්න වෙනවා. ඉතින් දැන් මානසික රෝගයක් ගත්තාම මෙහි තියෙන අනිත් ප්‍රශ්නේ තමයි දැන් රෝගයක් Tamanට තියෙනවා කියලා සමහරට තේරෙන්නේ නැහැ. සමහර පිළිගන්න කැමති නැහැ. බොහෝ විට ඒක තමයි තියෙන තත්ත්වය. ඉතින් දැන් එහෙම තත්ත්වයක් තියෙද්දි රෝගේ තවත් උත්සන්න වෙන්න ගියොත්
එතන්දී රෝගය ඒ රෝගයාට ප්‍රතිකාර සඳහා යොමු කරන්න තවත් අපහසු තත්ත්වයක් වෙනවා. එතකොට දැන් මුලින්ම මෙහෙම තරහ යන එකේ වෙනසක් තියෙනවා නම් සමහරට කතා කරන ස්වභාවය වෙනසක් තියෙනවා නම් ඒ වගේම ක්‍රියාශීලීත්වයේ වෙනසක් තියෙනවා නම් එක්කෝ ක්‍රියාශීලීත්වය අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වෙනදා සාමාන්‍යයෙන් අනිත් අයත් සමග කතා බහ කරනවා. වෙනදා සමාජශීලී කෙනෙක් පැත්තකට වෙලා කාමරේට වෙලා මුළුගැන් වෙලා ඉන්නවා නම් ඒ වගේම ඒක අනිත් පැත්ත. සමහර විට වැඩිපුර කතා කරනවා වෙනදට වඩා ගෙදර වැඩ වැඩිපුර කරන්න යනවා. එහෙම තත්ත්වයක් තියෙනවා නම් එතකොට මුලින්ම ඔහු අයත් සමග කතා කරලා අපිට මෙහෙම යම්කිසි වෙනසක් තියෙනද අපි මේ සඳහා කතා කරමු. මේ සඳහා අපිට උපදේශනයක් ගමු කියලා මුලින්ම ප්‍රතිකාර සඳහා යොමු කර ගැනීමයි වැදගත් දේ. දැන් ওই මානසික උපදේශන සම්බන්ධයෙන් මතක් කරපු නිසාම මම මතක් කරන්නට ඕනේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දුරකථන අංකයක් විවෘත වෙලා තියෙනවා. කතා කරන්න වගේම ඔබට අවශ්‍ය කරන මානසික උපදේශනයන් ලබා දෙන්න මේ දුරකථන අංකය උපයෝගී කරගන්න පුළුවන්කමක් තියෙනවා. 1926 කියන දුරකථන අංකය ඔබ වෙනුවෙන් විවෘතයි. 1926 කියන උපදේශන සේවාව ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. කතා කරන්න ප්‍රශ්නයක් තියෙනවා නම් පෞද්ගලිකව මේ සියල්ල ගැන කතා බහ කරලා ඒවට තොරතුරු එකතු කරන්න මේ ආයතනයේ සූදානම්ින් ඉන්නවා කියලා දෙත් මතක් කරන්න ඕනේ. අර දැන් ඔබතුමා සඳහන් කරපු දෙයක් තමයි මෙහෙම මේ මානසික රෝග අපිට හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඒක හඳුනාගත්තට විතරක් මදි. අපි දකිනවා අපේ සමාජය දැන් මේ අපි ගත කරන කාල වකවානුව ඇතුළේ සහ පෙර කාල වකවානුව ඇතුළෙත් සිද්ධ වුණු දේවල් කිහිපයක් තියෙනවා සහ සිදුවීම් කිහිපයක් තියෙනවා. අපි දකිනවා තමන්ගේ සියදිවි හානි කර ගැනීමට පවා යන මට්ටමකට තියෙනවා මේ මානසික රෝගයන් උත්සන්න වීමත් එක්ක. සමහර විට ඒක සමාජයට කියන්න බෑ. තව කෙනෙක් එක්ක මේක ගනුදෙනු බෙදා හදා ගන්න බෑ. අන්න ඒ වගේ ප්‍රශ්නකාරී තත්ත්වයන් ඕනතරම් ඇති වෙනවා. ඒ නිසා තමන් ළඟ සගවගෙන ඉඳලා බැරිම තැන ඒක එළියට දාන්න එහෙම නැත්නම් ඒක විවෘත කරන්න තියෙන හොඳම ක්‍රමයේ බවට සියදිවි හානි කර ගැනීම පත් වෙලා තියෙන තැන් අපි ඕනතරම් දකිනවා. යම් යම් සිදුවීම් රාශියක් අපිට සිද්ධ වෙලා තියෙනවා මේ කාලවකවානුව ඇතුලේ. උදාහරණ සහිතව කතා කරන්න පුළුවන්. හැබැයි මේකට එකම විසඳුම ඒක නෙවෙයි නේද? ඇත්තටම දැන් අපි ගත්තහම දැන් සියදිවි හානි කර ගැනීම. දැන් මේක අපිට සමාජයේ කැපී පෙනෙන දෙයක්. ඉතින් දැන් යම් යම් කාලවකවානුවල මේ ප්‍රවණතාවයේ වැඩිවීම දකින්න තියෙනවා. දැන් ලංකාව ගත්තොත් සාමාන්‍යයෙන් 1995 දී විතර ලෝකයේම සියදිවි හානි කර ගැනීම අනුපාතය වැඩිම රට බවට ලංකාව පත් වෙලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා. නමුත් දැන් රටේ පවතින තත්ත්වයන් දෙක අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැතුව නෙමෙයි. ප්‍රශ්න නැති කෙනෙක් මම හිතන්නේ කවුරුත් නැහැ. නමුත් අපි මෙතනදී මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කොහොමද? ඊට පස්සේ මේ ප්‍රශ්න අනිත්‍යත් එක්ක එකතු වෙලා අවශ්‍ය විට උපකාර අරගෙන මේ ප්‍රශ්න ජයගන්නේ කොහොමද? ජීවිතේ ඉදිරියට ගෙනියන්නේ කොහොමද? මෙන්න මේ කාරණයක් එක්ක තමයි අපිට මේවා දරා ගැනීමේ හැකියාව තීරණය වෙන්නේ. ඉතින් දැන් අපි ගත්තාම මේ දැන් සියදිවි හානි කර ගැනීමේ සිතුවිල්ලක් කිව්වහම දැන් ඒක බොහෝ විට ෂණිකවම එනවා නෙවෙයි. දැන් මේක කාලාන්තරයක් තිස්සේ දැන් බොහෝ විට සියදිවි හානි කර ගන්න පෙළඹෙන කෙනෙක් සමහර විට යම්කිසි මානසික රෝගී තත්වයක්කින් ටික කාලයක් පෙළෙනව වෙන්නත් පුළුවන්. හොඳයි. විෂාදය කියන රෝගී තත්වය සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කරමු සඳහන් කරමු. ඔව්. එතකොට දැන් මේ විෂාදයේ රෝගයට අවශ්‍ය නිසි ඖෂධ ප්‍රතිකාර වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම තියෙනවා. මේ වගේ ඒ රෝගය හරියට පාලනය කර ගැනීම වැදගත්. එතකොට දැන් මම අර කලින් කිව්වා වගේ මූලික අවස්ථාවේදී ඒක හඳුනාගෙන ඒකට අවශ්‍ය නිසි පියවර සිදු කිරීම. දැන් සාමාන්‍යයෙන් එතකොට දැන් එහෙම දැන් සියදිවි හානි කර ගන්න පෙළඹෙන පුද්ගලයෙක් බොහෝ විට තමන්ගේ සමීප කෙනෙක්ට ඒ සම්බන්ධව ප්‍රකාශ කරනවා. සහ සමහර විට ඉඟි ප්‍රකාශ කරනවා. මම දැන් හිටියා ඇති වගේ මට මැරලා ගියා නම් හොඳයි වගේ හිතෙනවා. ඉතින් මේ වගේ තත්වයක් ප්‍රකාශ කරොත් ඔබේ පවුලේ ඔබට කිට්ටු කෙනෙක් එය සුළුවට තකන්න හොඳ නැහැ. එය සම්බන්ධව දැන් එවැනි අවස්ථාවකදී පළවෙනිම දේ අවශ්‍ය වෙන්නේ ඔබ ඔහු හෝ ඇය සමග කතා කිරීම. එතනදී මොකක්ද මේ ප්‍රශ්නේ? දැන් අර දුරකථන ඇමතුම ලබා දුන්නේ මහත්මිය දුවත් සමග කතා කරන්න පුළුවන්. මොකක්ද මේ ප්‍රශ්නේ? මේ දවස්වල මොකක් හරි විශේෂ ගැටලුවක් තියෙනවා. දැන් එහෙම වුණාම දැන් එහෙම සියදිවි හානි කරගන්න සිතුවිල්ලක් එන පුද්ගලයාට ඒක ලොකු සහනයක් වෙනවා. මොකද තමන් වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියලා තේරෙන හින්දා. එතකොට ඒකම ඇති සමහර අපි හැමෝටම ජීවිතේ ඉදිරියට ගෙන යන්නේ යම්කිසි අරමුණක් අවශ්‍යයි. අරමුණක් නැත්තම් අපිට ජීවත් වෙන්න
අරමුණක් අවශ්‍යයි. ඉතින් එතෙන්දී තමන් වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියලා දැන ගැනීමම සමහර විට උපකාරී වෙනවා මේ සියදිවි හානි කර ගැනීමේ සිතුවිල්ලක් කෙන කෙනාට ඒක ප්‍රමාද කරලා ජීවිතය අලුතෙන් ගොඩනගන්න. ඉතින් අපි මං හිතන්නේ අපි අර දුරකථන ඇමතුම ලබා දුන් ඒ මමටත් යම්කිසි උපදෙසක් දෙනවනම් දැන් මං හිතන්නේ ඇයට තියෙන ගැටලුව ඇගේ දියණියගේ යම්කිසි හැසිරීමේ වෙනසක් ඒ වගේම ඇය කිව්වා දැන්ට ප්‍රතිකාර ගන්නවා කියලා. ඉතින් එතෙන්දී සමහර විට දැන් අපි මානසික අසනීපයක් ගත්තොත් ඒ අසනීප දැන් ශාරීරික අසනීප වගේම තමයි. දැන් අපි සමහර ලාවට ඖෂධ ප්‍රතිකාර ගන්නවා. ඒ වගේමයි දැන් අපි ගත්තොත් දියවැඩියාව. දැන් දියවැඩියාවට අපි බෙහෙත් බොන ගමන් ඒ වගේම අපි ආහාර පාලනය සහ ශාරීරික ව්‍යායාම එවැනි දේත් ඉතා වැදගත්. බෙහෙත් වලට අමතරව. එතන මානසික අසනීපයක් ඒ වගේම තමයි. එතකොට දැන් එතුමියගේ ඒ දියණියගේ ගැටලුව එතනදී ඖෂධ ප්‍රතිකාර වගේම සමහර විට ගෙදර පරිසරය ගෙදර පසුබිම මේ දවස්වල යම්කිසි ගැටලුවක් තියෙනවද එහෙමත් නැත්නම් අපි කියනවා ලයිෆ් ඉවෙන්ට් එකක් යම්කිසි ජීවිතයේ යම්කිසි වෙනස් වීමක් එහෙම දිනන්තන සමහර විට දැන් දිගටම දවස් දෙකක් විතර එක දිගට නිදි මැරුවොත් ඒම ප්‍රමාණවත් මානසික අසනීපයක් උත්සන්න වෙනවා. ඉතින් අර අපේ ශාරීරික අසනීපයක් වගේම අපේ මානසික අසනීපෙත් අපේ අර යහපත් මානසිකත්වයකින් සිටීම ඒ වගේම අනිත් අයගෙන් ඒ සඳහා ලැබෙන උදව් උපකාර ගොඩක් වැදගත් වෙනවා අපිට නිරෝගීව ඉන්න. යහපත් මනසක් අපිට ජීවිතේ ඉස්සරහට යන්න ඒ වගේම අපි හැමෝටම සමාජයෙන් උනත් ඊට සහයෝගයක් ලැබෙන්නට ඕනේ. දැන් අපේ පවුල වටපිටාවෙන් අපිට ඒ සඳහා සහයෝගය ලැබෙනවා වගේම අපිට සමාජයෙන් ඒ සඳහා සහයෝගයක් ලැබෙන්න ඕනේ. අර දැන් ඔබතුමා සඳහන් කරපු දෙයක් තමයි මේ අපි මුලින්ම මානසික රෝගයක් අපිට තියෙනවද කියලා හඳුන ගන්න ඕනේ. ඒ වගේම අපි ඒක පිළිගන්න පුළුවන්කමක් ලැබෙන්න ඕනේ. සමහර විට අපි දන්න කෙනෙකුට අපි කිව්වත් අපි ටිකක් මේ වගේ උපදේශනයකට යමු මේ වගේ උපදේශනයකට යමු කියලා කිව්වොත් සමහර විට කියනවා නැහැ. මට එහෙම ගැටලුවක් නැහැ. තව සමහර විට තරහ ගන්න අවස්ථාව ඕනෑ තරම් තියෙනවා. හැබැයි අපි ඒක මුලින්ම හඳුනා ගන්න එක බොහොම වැදගත් වෙනවා. ඔබට මට කතා කරන අපි හැමෝටම ඒක බොහොම වැදගත් වෙනවා කියන කාරණේ මතක් කරන ගමන් වෛද්‍යතුමනි කොහොමද අපි මේ වගේ උපදේශනයක් අපිට දැන් මේ කාලය තුල අත්‍යවශ්‍යයි. මේ කාලය තුල අපි ලබා ගන්න ඕනේ. අන්න ඒක දැනගන්න අපිට මොන වගේ තත්වයක්ද උපකාර වෙන්නේ? ඔව් ඇත්තටම දැන් අපිට තේරුම් ගන්න අපි කොයි අවස්ථාවේද උපදේශනයකට යොමු වෙන්න ඕන. ඉතින් දැන් ඇත්තටම දැන් මෙතන තියෙන දේ තමයි අපි බැලුවොත් ඇයි අපි ටිකක් උදාසීන වෙන්නේ මානසික ගැටලුවක් වෙනුවෙන් ඉදිරිපත් වෙන. දැන් මේකට ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් හේතු කීපයක් බලපානවා වෙන්න පුළුවන්. දැන් එකක් වෙන්න පුළුවන් අපි ශාරීරික අසනීපයක් නම් දැන් අපිට වේදනාවක් දැනෙනවා අපිට බයයි මේක පිළිකාවක් වෙන්න පුළුවන් මේක මොකක් හරි ශරීරයේ ගැටලුවක්. ඒතකොට අපිට ඒ සඳහා අපි දෙන අවධානය වැඩි. නමුත් මේක මානසික ගැටලුවක් නම් මානසික ප්‍රශ්නයක් කියලා හිතනොත් අපි පොඩ්ඩක් ඒක පැත්තකට දානවා. අපිට මේක හදාගන්න පුළුවන් මේක නිකම්ම හරියයි කියලා එහෙම ඉන්න වෙන්න පුළුවන්. ඒක එක කාරණයක්. එතකොට අනිත් කාරණයක් වෙන්න පුළුවන් දැන් අපි ඇත්තටම මේ මානසික අසනීපයක් කියවම අපි කවුරුත් නිකන් ඒ ගැන ඒ පිළිබඳව කතා කරන්න ටිකක් අකමැත්තක් තියෙනවා ලැජ්ජාවක් තියෙනවා. අවධානය අඩුයි වගේම එතකොට කතා කරන්නත් ලැජ්ජාවක් නිකන් මදිකමක් කියලා හිතන වෙන්න පුළුවන්. මොකද නමුත් අපි තේරුම් ගන්න ඕනේ දැන් ශාරීරික අසනීපයක් වගේම මානසික අසනීපයකටත් දැන් අපි ඖෂධ ප්‍රතිකාරයක් දෙන්නේ මෙහි තියෙනවනේ ජෛව විද්‍යාත්මක පසුබිමක්. එතකොට දැන් අපි ගත්තොත් අපේ මොලේ හැදලා තියෙන නියුරෝන රාශියකින්. එතකොට මේ නියුරෝන අතර රසායනික සම්ප්‍රේෂණයක් සිදු වෙන්න ඕනේ. එතකොට මේ රසායනික සම්ප්‍රේෂණය සිදු වෙන්න අවශ්‍ය අපි කියනවා මේ ස්නායු සම්ප්‍රේෂක නියුරෝට්‍රාන්ස්මිටර්. දැන් මේවයි තියෙන යම් ගැටලු අඩුවීම් වැඩිවීම් සමහර විට හේතුවක් වෙන්න පුළුවන් අසනීප. ඒතර ඒ ලැජ්ජා විය යුතු තත්ත්වයක් නෙවෙයි. ඔබට කරන්න දෙයක් නැහැ. බොහෝ තැන්වලදී අපි අර කතා කරන දෙයක් තමයි මේ මානසික රෝහලේ විතරයි මානසික ප්‍රශ්න තියෙන උදවිය ඉන්නේ. අන්න ඒක වැඩිපුරම හිතන එකත් එක්ක තමයි ඒ කාරණාව එන්නේ. හැබැයි සාමාන්‍ය ජීවිතය ඇතුලේ අපිත් කතා කරන මොහොතේදී මට ඔබට අපි හැමෝටම මේ වගේ මානසික ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි හඳුනාගෙන ඒකට ප්‍රතිකාරයක් ලබා ගන්න එක තමයි වැදගත් වෙන්නේ. අනිවාර්යයෙන්ම. ඒ සියල්ලම කතා කරන්න ඕනේ අපි දුරකථන මුතුමක් තියෙනවා. පීරිස් මහත්මිය අයිබෝන් සුබ දැසනක්. මගේ පුතා මේ දරේ ඔලෙවල් විභාගයට පෙනී සිටිනවා. එයා මොනවත්ම ඉස්කෝලේ වැඩ මුකුත් කරන්නේ නැහැ. ඔන්ලයින් පන්ති ගියා මේ කොරෝනා වලට ඉස්සෙල්ලා දැන් මුකුත් නැහැ.
එයා වාහන වලට ආසයි විතර තියෙනවා වාහන ඒවට ආස වෙලා ඒ ගැනම බල ෆෝන් එකේ ඉන්නවා කිසිම පාඨමාලාවක් කරන්නේ ඉස්කෝලේ යනවා එනවා විතරයි පාඩම් කරන්නේ මුකුත් නැහැ ඇත්තකට වෙලා ෆෝන් එකේම ඉන්නවා ඉතින් ගන්න කිව්වොත් එයාට හරි මෙතෙන් යනවා පාඩම් කරන්නේ නිම කිව්වොත් යනවා එයා කියන්නේ ඔළුව රිදෙනවා කියනවා කම්මැලි කියනවා අන්නින් විලක් ඇත්තකට වෙලා ඉන්නේ නැත්නම් මොකද අනිකුත් කමක් නැහැ ඉතින් මේ කටයුතු වල මුකුත්ම හෙදෙන්නේ හරි ගැටලු අපිට පැහැදිලි අපි සඳහන් කරමු මේක හුඟක් දරුවන්ට තියෙන කාරණාවක් දැන් මේ ඔන්ලයින් අධ්‍යාපනයට හුරු වීමත් එක්ක බොහෝ තැන්වලදී දකින දෙයක් අපි සඳහන් කරමු මේකට විසඳුමක්. ඔව් ඇත්තටම මම හිතන්නේ කාලීන ගැටලුවක් තමයි එතුමිය සඳහන් කරේ. ඉතින් දැන් ඔන්ලයින් තත්ත්වයට යෑමත් සමගම අපිට වැඩිපුර දුරකථන අපි කියනවා මේ ස්ක්‍රීන්ස් මේවා පාවිච්චි කිරීම වැඩි. ඉතින් ඒකත් එක්ක සමහර විට යම් ඒකට යම් වැඩිපුර නැඹුරුතාවයක් ඇතිවීම යම් දැන් අපි ඕනෑම චර්යාවකට වැඩිපුර ඇලුම් කරොත් ඒ සඳහා වැඩිපුර වෙලාවක් ගත කරොත් එහි යම්කිසි ඇබ්බැහිවීම් තත්වයකට යන්න පුළුවන්. ඉතින් එතකොට මෙය හඳුනාගෙන අපි ටිකක් වක්‍රමශීලීව මේ ඇබ්බැහි තත්වයෙන් අපිට මුලින්ම යම්කිසි කාලයක් අපිට අපි කියනවා මේ ටයිම් ලිමිට්ස් දෙන්න. කියන්නේ යම් කාල සීමා ලබා දෙන්න පුළුවන්. හොඳයි ඔයා එහෙනම් මෙන්න මේ කාලය තමයි වෙන් කරන්න පුළුවන් මෙන්න මේ දේට. ඉතින් ඒ වගේම අපි කියනවා මේ අපේ දැන් අපි කියනවා අපේ චර්යාමය වශයෙන් අපිට යම්කිසි ඒ කියන්නේ දැන් අපි හිතමු පැයක් පාඩම් කරොත් අපි එය යම්කිසි ඇගීමකට ලක් වෙනවා. අපි මේ කියනවා මේ රිවෝඩ් එකක් දෙනවා. ඒ කියන්නේ බිහේවියරල් ඉන්ටර්වෙන්ෂන් එකක් කියලා. ඒ කියන්නේ අපේ චර්යාමය වශයෙන් තියෙන දේ අපි දිරිගැන්වීමක් කරනවා. ඉතින් මේ වගේ යම් ක්‍රමවලින් අපිට ටිකක් මේ තත්ත්වයෙන් මුදවා ගන්න සහ සමහර විට මේ තත්ත්වය ටිකක් දිගටම තියෙනවා නම් සමහර විට උපදේශන ඒ කියන්නේ ඕනෑම රජයේ රෝහලක මානසික සෞඛ්‍ය ඒකකයක් තියෙන බොහෝ රෝහල් වල දැන් අපි අර කලින් කතා කරපු දුරකථන ඇමතුමට අපිට කතා කරලා ඒ සඳහා උපදෙස් ගන්න පුළුවන් ඔබගේ ළඟම මානසික සෞඛ්‍ය ඒකකයක මොකක්ද 1926 කියන දුරකථන අංකය ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා 1926 කියන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දීම තුළින් සූදානම්ෙන් ඉන්න ඔබට නිවැරදිව උපදේශන සේවාව ලබා දෙන්න කියන කාරණයක් මතක් කරන්නට ඕනේ අපිට දුරකථන ඇමතුමක් ඇවිත් තියෙනවා ගමගේ මහත්මිය අයබෝන් සුබ දැසනක් හරි ගැටලුව ඉදිරිපත් කරමු මානසික බලපෑමකුත් එක්ක තමයි කතා කරන්නේ. දුවට වයස කීයක් විතර? දුවගේ වයස කීයක් විතර වෙනවද? 27යි. ඔව් ඇත්තටම දැන් අපි ගත්තොත් දැන් කොවිඩ් රෝගයත් එක්ක අපි කතා කරන මේ සංකූලතා කතා කරනවා. ඉතින් මේ තත්ත්වයන් එක්ක ටිකක් සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන් යම්කිසි බයක් ඇතිවීම. ඉතින් එතෙන්දී ඇත්තටම වැදගත් වෙන්නේ දැන් අපිට ඒ කියන්නේ අපි කියනවා අපේ සාමාන්‍ය යහපත් මානසික තත්ත්වයක්. දැන් අපිට අපේ සාමාන්‍ය ගත වෙන කාලය තුළ ඒ වගේම මේ නිෂ්පාදක කණ්ඩායම මතක් කරලා තියෙනවා මේ ඇය මේ නිතරම කල්පනා කරන ගතියක් තියෙනවා කියන කාරණේ කලින් අපිට සඳහන් කරලා තියෙන කාරණාවක්. ඒ නිසා අපි මේ සම්බන්ධව මතක් කරනකම මම ඔව් හොඳයි. ඒක තමයි දැන් නිතර කල්පනා කිරීම සහ නිතර බයගත් දැන් මම අර කලින් කිව්වා වගේ මේක අර වෙනදට වඩා පැහැදිලි වෙනසක් හින්දා ඒ වගේම ඒකත් එක්ක එයාට එයාගේ සාමාන්‍ය දැන් අවුරුදු 27ක් කිව්වනේ. එතකොට එයාගේ සාමාන්‍ය ජීවිතේ විශේෂ බලපෑමක් තියෙනවා නම් එතෙන්දී ඇත්තටම මේ සඳහා ප්‍රතිකාර ඒ කියන්නේ මේ සඳහා උපකාර ලබා ගැනීම මම හිතන්නේ සුදුසුයි පළපුරුදු වෛද්‍යවරයෙක් සමග එම තත්ත්වය සාකච්ඡා කරලා ඉතින් එතකන් අපිට පුළුවන් දැන් ඒ සියල්ල කතා කරන්න ඕනේ පුංචි වාදක් කිරීම දැන් අර ගමගේ මහත්මිය තවමත් දුරකථනයේ රැඳලා ඉන්නවා තවත් කරුණු කීපයක් තියෙනවා ප්‍රශ්න කිහිපයක් ඇති වෙලා අපි සඳහන් කරමු ගමගේ මහත්මිය
හරි. අපිට දුරකථනයේ පැහැදිලි නෑ මේ කියන කාරණාව නම්. හරි අපිට සඳහන් කරන්න මොකක්ද තියෙන ගැටලුව කියලා. හරි දුරකථනයේ තියෙන ගැටලුකාරී තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා ඇය අපේ නිෂ්පාදන කණ්ඩායමට සඳහන් කරලා තිබුණේ නිතරම ඇය කල්පනා කරනවා ඒ වගේම සාමාන්‍ය තමන්ගේ පිරිසුදු කටයුතු පවා කරගන්න අකමැති නාන්න බයයි මෙන්න මේ වගේ දේවල් තියෙනවා කියන කාරණේ. ඒ නිසා අපි මේ සම්බන්ධව මතක් කරන ගමන්ම තොරතුරක් එකතු කරමු. ඔව් ඒක තමයි මම හිතන්නේ දැන් මේ තත්වයත් එක්ක වඩාත්ම සුදුසුම දේ පළපුරුදු වෛද්‍යවරයෙක්ගෙන් ඒ සඳහා උපදෙස් ලබා ගැනීම අපිට එතකන් අපිට ඇයට උපදෙසක් විදියට දෙන්න පුළුවන්. දැන් පුළුවන් තරම් අපි කියනවා අපි රිලැක්සේෂන් ඒ කියන්නේ අපි ටිකක් ඉහිල් වෙලා අපි ටිකක් සතුටින් ඉඳලා ටිකක් අර අපි කලින් කතා කරා වගේ ගීතයක් රස විඳිනවා එවැනි දෙයකදී අපිට යම්කිසි හිතට සහනයක් දැනෙනවා. ඉතින් යම් දැන් සමහර බෞද්ධ කෙනෙක් නම් යම් භාවනාවක් කරලා තියෙනවා නම් සරල භාවනා ක්‍රමයක් එවැනි දෙයක් අනුගමනය කරන්න පුළුවන් අර නිින්දට යන්න පෙර. එතකොට මනස තැම්පත් වීමක් වෙලා හොඳ නිින්දක් ලබා ගන්න පුළුවන්. හරි දැන් අර දුරකථන අමතුමට යන්න කලින් අපි කතා කරමු හිතුව මාතෘකාවට යන්න සූදානම් වෙන්නේ. දැන් අපි මානසික රෝගයක් තියෙනවා නම් ඒකට ප්‍රතිකාරයක් හොයාගන්න ඕනේ. ඒකට උපදේශනයක් ලබා ගන්නට ඕනේ. හැබැයි ඔය කාරණාවෙදි අපි දකින දෙයක් තමයි සමහර විට කෙනෙක් ජීවිතේ යන්න ඕන උපරිම තැනට ගිහිල්ලා. එහෙම නැත්නම් ධනය, බලය, වාසනාව මේ හැමදේම උදා කරගෙන තියෙද්දි සමහර විට මානසික ගැටලු වලින් පීඩා විඳිනවා. සමහර විට අපි දකින දෙයක් තමයි දැන් ලංකාවේ සියදු විනාශා ගැනීමක් වගේ දෙයකට ගත්තත් සමහර විට Tamanට අම්මා බැනපු නිසා තාත්තා බැනපු නිසා එහෙම නැත්නම් ගෙදරින් යන්න ඕන වුණු නිසා එහෙම නැත්නම් ආර්ථිකමය ප්‍රශ්න ඕනු වගේ ගැටලු බොහෝමයක් බලපානවා. හැබැයි මේ සියල්ල හඳුනාගෙන උපදෙසක් ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. අපි සම්බන්ධව මතක් කරමු. ඔව් මම හිතන්නේ මෙතනදී අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි දැන් මේ ගොඩක් ගැටලු වලදී දැන් එවැනි තත්වයකට පත් වෙන ප්‍රධානම හේතුවක් තමයි මේ ගැටලු වලට මේ මොහොතේම විසඳුම් හොයන්න යනවා. දැන් එහෙම බෑ. දැන් හැම ගැටලුවටම අපිට ඒ මොහොතේ දැන් අම්මා බැන්නොත් හරි අපි කියමු දැන් ඒ වෙලාවෙම තමන්ගේ නිර්දෝෂී බව ප්‍රකාශ කිරීම හෝ ඒ තහවුරු කිරීම හෝ එහෙම ෂණිකව අපිට කරන්න බෑ. ඉතින් එවැනි අවස්ථාවකදී අපි තේරුම් ගන්න ඕන දේ තමයි සමහර වෙලාවට කාලයක් අවශ්‍යයි. කාලයත් එක්ක තමයි අපිට විසඳුම් ලබා ගන්න. ඉතින් එම අවස්ථාවේදී හොඳම දේ තමයි ඔබගේ මිතුරෙක් කොහොම නැත්නම් ඔබගේ පවුලේ කෙනෙක් ඔබට සමීප කෙනෙක් සමග ඔබ කතා කරන්න ඕනේ. දැන් මට මෙන්න මේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මම එතකොට මොකද්ද කරන්න ඕනේ? දැන් ඔබගේ දියණියට හෝ පුතාට එහෙම ගැටලුවක් තියෙනවා. ඔබ දෙමව්පියෙක් වශයෙන් එය කතා බහ කර යුතුයි. ඒ විවෘත කරගත යුතුයි. පුතේ මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? එතකොට අපි මොකක්ද මේකට කරන්න පුළුවන්? මේ විදියට එකතු වෙලා ප්‍රශ්නෙට විසඳුම් සොයන්න පෙළඹීම තමයි මම හිතන්නේ අපිට කරන්න ඕන ෂණිකව යම් තීරණ ගන්න එකට වඩා. ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් ඒක निराකරණය කරගන්න වටපිටාවක් අපි හැමෝටම තියෙන්නට ඕනේ. निराකරණය කරන වටපිටාවක් අපි හැමෝටම නිර්මාණය වෙන්නට සහ ඒකට අවශ්‍ය කරන තොරතුරු ලබා දෙන්න උපදෙස් ලබා දෙන්න 1926 කියන දුරකථන අංකය සූදානමින් ඉන්නවා. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට කතා කරන්න තොරතුරු දැනගන්න වගේම ඔබේ පෞද්ගලිකව ගැටලු ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා කියන දේත් මතක් කරන්නට ඕනේ. මේ සියල්ල මතක් කරන ගමන් ඔබව දැනුවත් කරන්න අපත් සමග සම්බන්ධ වුණේ නිරෝගී සුවිශේෂාංගයෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ ලේකකාධිකාරී වෛද්‍ය මනෝවෛද්‍ය චරිත් කොඩිතුවක්ක වෛද්‍යතුමනි බොහොම ස්තුතියි මේ පැමිණීමට. අයිබෝන් බොහොම ස්තුතියි. ඉතින් නිරෝගී සුවිශේෂාංගයෙන් සමවරගෙන යන්න සූදානමින් ඉන්නේ. අපි කෙටි විරාමයක් අරගෙන නැවතත් මුණ ගැහෙන්න සූදානම්. දැනුවත් විශේෂාංගයට අර ආරම්භයේදීම කියපු කාරණාවක් තමයි සත්කාරයක් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් සමාජයට තවත් වැදගත් වෙන පුණ්‍ය කටයුත්තක් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක බොහොම හොඳයි. ඒ නිසා දැනුවත් විශේෂාංගය තුළින් අපි මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න සූදානම්ින් ඉන්නවා. ජනප්‍රිය රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ සූදානම්ින් ඉන්නවා. ඒ පිළිබඳව දැනුවත් කරන්න කියන කාරණයක් මතක් කරන ගමන් ওই විදිහටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියන කාරණේ මතක් කරලා අපි විරාමයක් අරගෙන නැවත මුණ ගැහෙමු.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.